උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සේනක උබේසිංහ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කෙරුණු සීනි තොග ප්‍රාදේශීය තොග විලඳුන්ට නිකුත් කිරීම ආරම්භයි. රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවක්. වයස අවුරුදු 20-30 අතර තරුණ ප්‍රජාව එන්නත් කිරීම දිස්ත්‍රික්ක 4කදී සාර්ථකව. හදිසි නීති යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයට. එක්සත් ජාතික පක්ෂය අද ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව හමුවට. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000ක් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල අවසන්. නොලද අයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව. සමස්ත ඇෆ්ගනිස්තානයේ බලය දැන් තමන් සතු බව තලිබාන් සංවිධානය කියයි. පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් ඇතුළු පිරිස අද දිවයිනට. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කෙරුණු සීනි තොග රජයේ පාලන මිලට ජනතාවට සැපයීම සඳහා ප්‍රාදේශීය තොග වෙළඳුන්ට නිකුත් කිරීම ආරම්භයි. සුදු සීනි කිලෝවක් රුපියල් 117කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120කටත් ඕනෑම ප්‍රමාණයක් තොග වෙළඳුන්ට නිකුත් කිරීමට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා තිබේ. දුරකථන අංක 0113681797 හෝ WhatsApp අංක 076 99 06 මගින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් කළ හැකිය. කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව පහත වැඩි ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි. කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීමට රජය නිරතුරු ක්‍රියා කරයි. ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ පවතින බැවින් කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩක් නැත. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. සංඛ්‍යාත්මක වශයෙන් තවත් විශාල සංඛ්‍යාවක් මේ එන්නත ලබාගෙන නැති අය ඉන්නවා. මේක කී දෙනෙක්ද කියලා අපිට හරියට කියන්න පුළුවන් නම් අපි ඒ අයටත් ගොඩක් වෙලාවට කතා කරලා මේ එන්නත ලබා දෙනවා. නමුත් එහෙමම අපිට කියන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඉදිරියේදී මේක කරගෙන යන වේගයට මම හිතනවා මේ අපේ අතිබහුතරයකට මේ එන්නත ලබා ගැනීම දීම ගැටලුවක් වෙන්නේ නැහැ. මේක අපිට අවශ්‍ය කරන අපි බලාපොරොත්තු වුණ මට්ටමටම රෝගීන්ගේ අඩුවීමත් එක්ක ඔක්සිජන් මත රඳා පවතින හේතු වන රෝගීන් සංඛ්‍යාවත් සාපේක්ෂව අඩුවීමක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම වෛරස් ප්‍රභේදයක් ප්‍රදේශයක තියෙනකොට පොදුවේ ගත්තාම මෙවැනි තත්ත්වයක් ඇති වෙලා වෛරසයේ තියෙන ප්‍රබලතාවය සමහර විට වැඩි වෙන්න පුළුවන්, සමහරට අඩු වෙන්න පුළුවන්. මාධ්‍ය හමුවට එක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ කොරෝනා වෛරසය ආසාදිතව එම රෝහලට ඇතුළත් කරන දරුවන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බවයි. ගෘහස්තව සිදුවන පිලිස්සීම් අනතුරු ඉහළ ගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සකිස් විජේමාන මහතා කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් මිදීම සඳහා හුමාලය ඇල්ලීමට ජනතාව යොමු වී සිටීම ඊට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ බාල මහලු සියලු දෙනා එම අනතුරුවලට ලක්වන බවයි. දරුවන් පිලිස්සීම් වලට ලක්වීමට දෙමව්පියන්ගේ නොසලකිලිමත් බවද හේතු වේ. හුමාලය ඇල්ලීමේදී වැරදි ක්‍රම භාවිත කිරීම අනතුරුවලට මග හෙළි කරයි. විශාල විශ්කම්භයකින් යුත් භාජනයකට උණු වතුර දමා හුමාලය ඇල්ලීම වඩාත් සුදුසුය. එම භාජනය කිසිසේත්ම උස් ස්ථානයක නොතැබිය යුතුය. පිලිස්සීම් අනතුරු වළක්වා ගැනීම පිළිබඳව තවදුරටත් කරුණු දක්වන වෛද්‍ය සකිස් විජේමාන මහතා. සියලු වයස්කාණ්ඩ මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලදරු, තරුණ, වැඩිහිටි, මහලු
සියලුම වයස්කාණ්ඩ. ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නෙත් මේ උණු වතුර හා උණු දියර. අපි මේ ඇතුළත් වුණ රෝගීන්ගේ ඉතිහාසය අහලා බලනකොට කොහොමද මේක උනේ කියලා අහලා බලනකොට වැඩි රෝගී ප්‍රමාණයකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා. අපි දන්නවා ශ්වසන පද්ධතියේ තියෙන අවහිරතාවයන් වලදී මේක පුරුද්දක් විදිහට ඉස්සර ඉඳන් කරන දෙයක් තමයි හුමාලය ආශ්වාස කරන. මේකෙන් අපි කියන්නේ සිම්පටොමැටික් රිලීෆ් එකක් විතරයි එන්නේ. නමුත් මේ කොවිඩ් හැමුවේ අපි දකිනවා මේ ප්‍රතිකාරයක් හැටියටත් කොවිඩ් එකෙන් වැළකී ඉන්න කියලා මේ හුමාලය අල්ලනවා. මම හිතන්නේ මේක කවුරුත් අනුමත කරන දෙයක් කියලා. මේකේ සිම්පටොමැටික් රිලීෆ් එකක් තියෙනවා රෙන්න. මේකෙන් රෝගය සෑදීමේ හරි ඒකේ වැළකී සිටීමට මං හිතන්නේ දත්ත තියෙනවා කියන්නවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ ප්‍රජාව එන්නත් කිරීම කොළඹ ගම්පහ කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවලදී දැන් සාර්ථකව සිදුවේ. එම වැඩපිළිවෙල ඊයේ ආරම්භ කෙරෙන. තරුණ ප්‍රජාව විශාල උනන්දුවකින් එන්නත්කරණය සඳහා යොමු වූ බව සෞඛ්‍ය අංශ පවසති. වැඩපිළිවෙල ආරම්භ කළ අවස්ථාවේ සිට එන්නත් කරන මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණේ. පසුගිය දිනවල රටේ විවිධ ස්ථානවල එන්නත් කරන මධ්‍යස්ථානවලදී යම් යම් නොසන්සුන්තා ඇතිවුවද තරුණ ප්‍රජාව ඉතා සංසුන්ව විනයගරුකව හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එන්නත්කරණය සඳහා යොමු වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සඳහන් කළහ. එම තත්ත්වය එන්නත් කරන මධ්‍යස්ථානවල වෛද්‍යවරුන්ගේ පැසසුමට ලක් වී තිබේ. රටේ අනාගත පරපුර මෙවැනි අවස්ථාවක විනයගරුකව විමසිලිමත්ව කටයුතු කිරීම රටේ ජයග්‍රහණයක් ලෙස ඔහු හඳුන්වති. එම දිස්ත්‍රික්ක හතරේ ඉදිරි දින කිහිපයේද වැඩසටහන ක්‍රියාත්මකයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ විහාර මහදේවි උද්‍යානයේ සහ සුගතදාස ක්‍රීඩාංගණයේදීද බත්තරමුල්ල දියත උයනේදීද එන්නත්කරණය සිදුවේ. අනිකුත් දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල රෝහල් සහ විහාරස්ථාන ඒ සඳහා තෝරාගෙන තිබේ. පනාගොඩ යුද හමුදා කඳවුර වේරහැර යුද හමුදා වෛද්‍ය මූලස්ථානයේදීද එන්නත් කිරීම සිදුවේ. හදිසි නීති රෙගුලාසි පැනවීමේ යෝජනාව වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 51ක් පමණි. සමගි ජන බලවේගය ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. හදිසි නීති රෙගුලාසි පැනවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ආහාර තොග වංචා සහගතව සංගවා තබා ගැනීම වළක්වා ගැනීම මෙම රෙගුලාසි ගෙන ඒමේ අරමුණ බවයි. හදිසි නීති විවාදය ආරම්භ කළ ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආහාර සුරක්ෂිතතාවයේ සහ පාරිභෝගිකය ආරක්ෂා කිරීම අරමුණු කර මෙම රෙගුලාසි ගෙන එන බව පැවසීය. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් හදිසි නීති විවාදයේදී අදහස් දැක්වූහ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,65,949කි. ඊයේ ආසාදිතයෝ 3,182 දෙනෙක් හඳුනාගනු ලැබුවහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 180ක් තහවුරු කළේය. කාන්තාවෝ 83 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 97 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 133කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ සංඛ්‍යාව 40කි. වයස අවුරුදු 30ට අඩු මරණ 7ක් වාර්තා වී තිබේ. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ. අක්කර 200ක භූමි භාගයක ස්ථාපනය කිරීමට නියමිත බන්ධනාගාර සංකීර්ණ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ පැවැත්වින. අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය. රුපියල් කෝටි 3000ක් වැය වන ව්‍යාපෘතිය 2024 දී අවසන් කිරීමට අපේක්ෂිතයි. ආරක්ෂාව සහ තාක්ෂණයට මුල් තැන දෙමින් නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකරන අතර බන්ධනාගාරයේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා රැඳවියන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික පහසුකම් වලින්ද එය සමන්විතයි. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කිරීමක් සිදු නොවන බැවින් විකල්ප මාර්ග ඔස්සේ ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා එහිදී අගමැතිවරයා දැනුවත් කළේය.
බොරැල්ලේ පිහිටි අක්කර 40කින් යුත් වැලිකඩ බන්ධනාගාර භූමියේ චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහාද වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. වෙනත් ආයෝජන සඳහා භූමීන් අක්කර 35ක් වෙන් කෙරේ. ආයෝජකින් කිහිප දෙනෙකු ව්‍යාපෘති සඳහා දැනටමත් එකඟතාව පළ කර ඇතැයි රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවසීය. තවත් ආයෝජකයන්ට ආයෝජනය සඳහා ඇරයුම් කරන්නයි අගමැතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව හමුවේ අද කරුණු දැක්වීමට නියමිතයි. එම පක්ෂයට ඊයේ එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද පක්ෂයේ කිසිවෙකු කාරක සභාව හමුවට පැමිණ සිටියේ නැත. මහජන එක්සත් පෙරමුණ EPDP සහ දේශ විමුක්ති ජනතා පක්ෂය ඊයේ එම කාරක සභාව හමුවේ කරුණු දැක්වීය. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000 දීමනාවක් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය කියයි. එම දීමනාව මෙතෙක් නොලද අයට ඒ පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. අභියාචනා තම ප්‍රදේශයේ දිසා හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට බාර දිය යුතු බව එම බලකාය කියයි. ගෝලීය වසංගතයක් වන කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට රටක් ලෙස මුහුණ දෙමින් රජයේ සංවර්ධන ක්‍රියාවලියටද දායක වී සිටියේදී ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් ඊට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල කිසිසේත් අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා කියයි. මෙම අභියෝගාත්මක අවස්ථාවේ පටු දේශපාලන අරමුණු වලින් බැහැරව රටේ සංවර්ධනය සඳහා සියලු දෙනා එක්විය යුතු බව ඔහු අවධාරණය කළේය. අපි මේ රටට අවශ්‍ය ඒ සංවර්ධනයේ අත්තිවාරම දැන් දමලා අවසන් කරගෙන යනවා. ඔබගේ අනාගතය කෙරෙහි විශ්වාසය තබන්න ඔබගේ අනාගතය කෙරෙහි විශ්වාසය නොතැබුවොත් ඔබ විසින්ම සිදු කරන්නේ ඔබේ අනාගතය විනාශ කිරීමක්. එම නිසා මේ කුමන්ත්‍රණකාරී විවිධ බලවේග මේ රට විනාශ කිරීමේ රටේ සංවර්ධනය විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයකින් පටු දේශපාලන අරමුණු මත පදනම් වෙලා මේ දේශපාලනය කරන්න ඕන වෙලාවක් නෙමෙයි. ඇත්තට මේ රටේ සංවර්ධනය සඳහා සියලු දෙනා එකතු විය යුතු වෙලාවක්. මං හිතන්නේ තව වැඩි දවසක් නෑ. අපි නැවත මේ රටට වසන්තය ළඟා කරවෙනවා එන්නත් කරන ඉවර කළා. සුවිශාල සංවර්ධනයක් ඔබගේ ගම් ප්‍රදේශයේ සිට පටන් ගන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි රජයක් හැටියට ඉදිරියේදී කටයුතු කරනවා. කොරෝනා වෛරසය මිහිතලෙන් දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරාජාණන් වහන්සේ අභියසදී අද සිට ලබන 13 වෙනිදා දක්වා පිරිත් සජ්ජායනයක් පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල් ඉක්මේ ඥානතිලක ස්වාමින් වහන්සේ මරණ බියෙන් දුකෙන් වේදනාවෙන් ඉන්න ජනතාවට සිත සාන්තිය සැලසේවා යන යථාර්ථය ඇතුව දවස් 7ක් ස්වාමින් වහන්සේලා සේවස් වෙලා පවත්වන ලද පිරිත් දේශනාව දවස් 7ක් පුරා සති පිරිතක් හැටියට දේශනා කරනවා. ඒ පිරිත් දේශනාවේ රතන සූත්‍රය, ගිනි පිරිත, ජොර පිරිත වැනි පිරිත් දේශනාවන් දේශනා කරමින් රටවාසී ලෝකවාසී සත්වයාට මේ සත්‍ය ක්‍රියාවෙන් සබ්බ දුක්ඛ, සබ්බ භය, සබ්බ රෝග විනාශතු යන යථාර්ථය ඇතුව ඒ සත්‍ය ක්‍රියා කියමින් ආශිර්වාද කරනවා. මේ ආශිර්වාදයේ තුලින් පිරිත් දේශනාවේ සත්‍යානුභාවයෙන් මේ රටට ලෝකයට වැළඳී තිබෙන මේ රෝගය දූරීභූත වේවා යන අදහස ඇතුවයි මේ පිරිත් දේශනාව කරන්නේ. වර්තමාන රජයත් ඒ සඳහා උදව් උපකාර කරමින් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ කැමැත්ත ඇතුව මේ රටට මේ ජනතාවට සිත සාන්තිය ආධ්‍යාත්මික සැනසීම ලබා දීම සඳහා ජන සහභාගීත්වයෙන් තොරව මේ පින්කම කරන්නේ විද්‍යුත් මාර්ගයෙන් ජනතාවට ගෙදර ඉඳලා ශ්‍රවණය කරමින් ඒ ශාන්තිය සිත සාන්තිය සලසා ගන්නා ලෙස සිහිපත් කරනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ස්වයං රැකියා නියුක්තිකයන් සහ නව ව්‍යාපාර ආරම්භ කරන්නන් ලක්ෂ 2කගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භයි. ඒ අර්ථයේ නව නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කර ඇතැයි රාජ්‍ය ඇමති ශාන් සේමසිංහ මහතා කියයි. ස්වයං රැකියා නියුක්තිකයන් සවිබල කැඳවීමේ වැඩපිළිවෙල යටතේ 1,10,000ක පමණ පිරිසක් ප්‍රතිලාභ ප්‍රදානය සඳහා හඳුනාගෙන ඇත.
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ව්‍යාපාර ශේෂ්ත්‍රවලට අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ හා විමර්ශන අනුව නිසි ක්‍රමවේදයක් යටතේ තෝරා ගැනීම සිදු කෙරෙන. සමෘද්ධිලාභීන් අඩු ආදායම් ලබන්නන් සහ කුඩා ව්‍යාපාරවල නිරත වූවන් ඒ සඳහා තෝරාගත් බව රාජ්‍ය අමතිවරයා පැවසීය. ඔවුන්ට අවශ්‍ය ආධාර පුහුණුව සහ විෂය දැනුම රජය සපයයි. නිෂ්පාදන ගම්මාන 500 වැඩසටහන යටතේ මේ වසරේ අවසන් කාර්තුවේදී රුපියල් කෝටි 200ක පමණ ඉපැයීමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට අපේක්ෂිතයි. දැනටමත් නිෂ්පාදකයෝ 50,000ක් පමණ ඊට යොමුව සිටිති. ලබන වසර වන විට එමගින් ජාතික ආර්ථිකයට එක් කිරීමට අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 1,800ක් බව ඔහු පැවසුවේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වලවේ ගඟ පහළ නිම්නේ රක්ෂිතයේ අනවසරයෙන් නිවාස ඉදිකරගෙන සිටින පිරිස් කසල හා අපද්‍රව්‍ය ගඟට දැමීම හේතුවෙන් එහි ජලය අපවිත්‍ර වෙමින් පවතින බවට චෝදනා නැගේ. ගඟ පහළ නිම්නේ ජනතාවට එම නිසා පරිහරණය කිරීමට සිදු වී ඇත්තේ අපවිත්‍ර ජලයයි. ගංගා ජලයට අපද්‍රව්‍ය මුසුවීම හේතුවෙන් එහි කිඹුල් ගහණයද ඉහළ යමින් පවතී. අනවසර ඉදිකිරීම් ඉවත් කර ගඟේ රක්ෂිතය වෙන් කර වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්තුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. මේ වන විට සමස්ත ඇෆ්ගනිස්තානයේ බලය තමන් සතු බව තලිබාන් සංවිධානය කියයි. ඔවුන්ගේ පාලනය යටතේ නොතිබූ එකම ප්‍රදේශය වූ පංචීර් ප්‍රදේශයේ බලයද අත්පත් කරගත් ඔහු ඊයේ එහි ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සිය දජය එසවුව. කෙසේ වෙතත් තලිබාන් විරෝධී කණ්ඩායමේ නායක අහමඩ් මසූර් ටිව්ටර් පවසන්නේ තමන් සටන අත්හැරීමට සූදානම් නැති බවයි. තලිබාන් සංවිධානයට දේශපාලන හා හමුදා ශක්තිය සැපීම සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට දොස් පවරයි. තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන මේ වන විට සති 3ක් ගත වී තිබේ. කාබුල් අගනුවර බලය පසුගිය මාස 15 වෙනිදා ඔවුන් සතු විය. ඊශ්‍රායල බන්ධනාගාරයකින් පලාගිය පලස්තීන සිරකරුවන් 6 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භේ. උමගක් හාරා ඒ ඔස්සේ ඔවුන් පලා ගොස් තිබේ. පලස්තීන කැරලි කණ්ඩායමක නායකයෙක්ද ඒ අතර වෙයි. ඊශ්‍රායල් බන්ධනාගාර නිලධාරින් පැවසුවේ මෙම සිරකරුවන් පලා යාම බන්ධනාගාරයේ ආරක්ෂාවේ හා බුද්ධි අංශවල විශාල පසුබෑමක් ලෙස සලකන බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. වසර 15කට අධික කාලයක් තිස්සේ කිසිදු පිළිසකර කිරීමකට ලක් නොවීම හේතුවෙන් සෝදාපාලුවට ලක්වෙමින් පැවති බුර්තකන්ද වල්සපුගල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. වලව වම් ඉවුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ගොවිගම්මාන මාර්ගයක් වන එහි දුර කිලෝමීටර් 6කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එය සංවර්ධනය කෙරෙන. ප්‍රදේශයේ ගොවි පවුල් 1000කට පමණ එමගින් ගමනාගමන පහසුකම් සැලසී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උල්ලේදී මව්බිම රනින් සැරසූ දිනේශ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කමක් හිමි කරගත් සමිත දුලාන් කොඩිතුවක්කුව ඇතුළු පිරිස අද දිවයිනට පැමිණෙති.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඔවුන් උණුසුම් අන්දමින් පිළිගැනීමට සියලු විධිවිධාන යොදා ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා කියයි. අද පසුරු 5:10ට ගුවන් තොටුපළට ළඟා වන ඔවුන් රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා රතු පළස මතින් පිළිගැනීමට නියමිතයි. කෙසේ වෙතත් ක්‍රීඩා ශූරයින්ගේ ඥාතීන්ට එම උත්සවයට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවේ. ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඔවුන් පිළිගැනීමට හෙට උත්සවයක් සංවිධානය කර තිබේ. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. කණ්ඩායම් දෙකම එක් තරගයේ බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන බැවින් අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වේ. එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති සංචාරක ඉන්දිය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 157කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය. ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 191ක්ද දෙවන ඉනිම සඳහා ලකුණු 466ක්ද රැස් කළේය. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 290ක් රැස් කළ අතර දෙවන ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ ලකුණු 210ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ඉතිහාසයේ පළමුවරට එප්පාවල පොස්පේට් නිධිය යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. වාර්ෂිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිපදවීම ඉලක්කයයි. කාබනික පොහොර නිපදවීමේ ජාතික වැඩපිළිවෙලේ පළමු අදියර ලෙස මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම සින්ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. මෙරට වාර්ෂික පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,25,000ත් 1,75,000ත් අතර වේ. එප්පාවල පොස්පේට් නිධියෙන් එම අවශ්‍යතාව සපුරාගත හැකි යන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ්වාසයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. එළවලු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පසුගිය ඉරිදාට සාපේක්ෂව ඊයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල 40%කින් පමණ පහත වැටී තිබිණි. ආර්ථික මධ්‍යස්ථානයට පළතුරු ලැබීමද ඉහළ මට්ටමක පවතී. කෙසෙල් හා මිදි තොග වැඩි වශයෙන් ලැබී තිබේ. යාපනයේ මිදි තොග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බවත් හොඳ තත්ත්වයේ කිලෝවක මිල රුපියල් 300ක් වූ බවත් ව්‍යාපාරිකයෝ පවසති. මේ බිමල් පුතානි හරි ගිහිල්ල අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව බස්සාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකිය. ඇතැම් ප්‍රදේශවලට තද සුළං ඇතිවීමේ හැකියාව පවතී. දැන් දවසේ සටහන
එන්නත් කරන්නේ 60ට වැඩි පුරවැසියන්ට ලබා දී අවසන්. දැන් ජාතියේ ජීවනාලයේ බඳු අවුරුදු 20 30 අතර තරුණ ප්‍රජාවට එන්නත් කරණය ආරම්භ කළා. ඊයේ උදේ ඉඳලා ලස්සන මල් ටිකක් නගර පුරා පිපිලා වගේ. හරිම අපූර්වයි, සුන්දරයි. මේ අපේ රටේ අනාගතය. ජනපති ගෝඨාභය මුළු රටටම එකම විදියට සාධාරණයක් කරනවා. ලෝකේ දැවැන්තීන් කොරෝනා නිසා අසරණ වුණා. මිය ගියා. හිටි ගමන් අහිමි වුණා. ඒ වේදනාව අපිටත් තියෙනවා. නමුත් කෙසේ හෝ එන්නත් කරණය අවසන් කළොත් අපිට ඉක්මනට සැනසීමක් ලබන්න පුළුවන්. ඒක තමයි පොදු ජනතාවගේ පරම ප්‍රාර්ථනාව. සෞඛ්‍යංශ වගේම ආරක්ෂක හමුදාවත් මේ කොරෝනා වසංගතය පාලනය කරන්න නොකරන දෙයක් නෑ. ඇත්තටම ඔවුන් කෙරෙහි ගෞරවයක් වගේම ආදරයක් ඇති වෙනවා. නමුත් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉරාන් වික්‍රමරත්න මහත්මයා කතා කරපු දේ ගැන රටේ ජනතාවට ඇති වෙන්නේ පුදුම වේදනාවක්. මේ රට හදන්න පුළුවන්ද කියලා මිනිස්සු අහනවා. ලෝකේ රටවල් අර්බුදවලදී හැමෝම එක තැනකට එනවා. සාකච්ඡා කරනවා. රටට සුබවාදී තීන්දුව ගන්නවා. රට ගොඩනගන්න මාර්ග සාකච්ඡා කරනවා. නමුත් අපේ විපක්ෂය හරිම පුදුමයි. එක වෙලාවකට පුදුමයකුත් නෑ. යුද්ධයේ තිබුණු කාලෙත් එහෙම තමයි. ආරක්ෂක හමුදාවට රණවිරුවන්ට මොනතරම් අපහාස කළාද? මොනතරම් අධෛර්යමත් කළාද? හැබැයි විසඳුමක් අපට ලැබුණේ නෑ. රිටර්න් එක ජනතාව දුන්නා. විපක්ෂයේ දීර්ඝ කාලයක් ඉන්න මගපැත්. මේ සැරෙත් කරන්න හදන්නේ ඒකම තමයි. 20ත් 29ත් අතර තරුණ පරපුර මේ රටේ සාරය. ඒක තමයි ක්‍රීම් එක. රටේ අස්වැන්න. ඒ අය ඊටාම ආසාවෙන් ඉන්නේ එන්නත් ටික ලබා ගන්න. අවශ්‍ය තැන්වලට යන්න. විපක්ෂයට බයයි මේ අය මේ එන්නත් කාඩ් එක ගෝඨාභයට ඡන්දය දෙන්න ඉදිරියේදී ඡන්ද කාඩ් එකක් හැටියට පාවිච්චි කරයි කියලා. ඒකයි යථා තත්ත්වය. උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කෙරෙනු සීනි තොග ප්‍රාදේශීය තොග වෙළඳුන්ට නිකුත් කිරීම ආරම්භයි. රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවක්. වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව එන්නත් කිරීම දිස්ත්‍රික්ක 4කදී සාර්ථකව. හදිසි නීති යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයට. එක්සත් ජාතික පක්ෂය අද ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000ක් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල අවසන්. නොලද අයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව. සමස්ත ඇෆ්ගනිස්තානයේ බලය දැන් තමන් සතු බව තලිබාන් සංවිධානය කියයි. පැරාලිම්පික් ක්‍රීඩා උල්ලේදී මව්බිම රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් ඇතුළු පිරිස අද දිවයිනට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.